සුබ දවසක්. අපි කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨ ලියෝ සමාජයේ සෙබ්දිරිය නමින් අපි වැඩසටහනක් දියත් කරන අධ්‍යාපන සත්කාරයක්. එහි දේශපාලන විද්‍යාව අපි මේනොට විෂයන් 6ක් පමණ සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙනවා. එතනින් දේශපාලන විද්‍යාව විෂය යටතේ පළවෙනි කොටස නැත්නම් බහුවර්ණ කොටස සාකච්ඡා කිරීම තමයි අපි දැන් උත්සාහ ගන්න. මේකෙදි මම ඉස්සල්ලාම පේපර් එක ගැන පොඩි විවහාරයක් කරොත් එහෙම පේපර් එකේ ප්‍රශ්න MCQ ප්‍රශ්න 30කුත් ඒ වගේම තමයි කෙටි ප්‍රශ්න 20කුත් වෙන විදිහට MCQ ප්‍රශ්න 50 සකස් වෙලා තියෙනවා. එතකොට මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් ලෝක දේශපාලන නැත්නම් දේශපාලන දර්ශනය, දේශපාලන චින්තනය, න්‍යාය මතවාද වගේ කොටසුත් ඊට පස්සේ ලංකා අනුක්‍රමය, ඒ වගේම තමයි රටවල් ගැනත් මෙහිදී අවධානය යොමු කරන්න අපි උත්සාහ කරනවා. එතකොට ඒ සියලු කරුණු වලින් සමන්විත වන්නා වූ ප්‍රශ්න පත්‍රයක් තමයි අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම ප්‍රශ්න වලට යමු. පළවෙනි ප්‍රශ්නය විදිහට මේක තියෙනවා දේශපාලනය. හරි. මූලික වශයෙන් අපි ගත්තාම දේශපාලනය කියලා කියන්නේ අපි හඳුනා ගැනීම වැදගත්. කුමක්ද මේ දේශපාලනය කියන කාරණේ? අපි ප්‍රශ්නය කතා කරන්න කලින් යම් කිසි අවබෝධයක් ලබා ගැනීම වැදගත්. දැන් අපි දේශපාලනය කියපුවාම එහි මූලික අර්ථයම තියෙනවා දේශය පාලනය කිරීම. නමුත් මේ දේශපාලනය කියලා කියන්නේ නූතන දේශපාලන දාර්ශනිකයන්, චින්තකයන් විවිධ මතවාද පළ කරලා තියෙනවා මේ දේශපාලනය පිළිබඳව. නමුත් පසු කාලීනව මේ දේශපාලනය කියන දෙයට තිබුණේ මේ දේශය පාලනය කරන්න භාවිතා වන කලාව නැත්නම් විද්‍යාව විදිහට තමයි දේශපාලනය අපි හැඳින්වන්නේ. නමුත් අද වන විට ඒ වර්තමාන නව ප්‍රවණතාවයක් විදිහට අපිට දකින්න පුළුවන් දේශපාලනය කියන දේ මේ රාජ්‍ය පාලනයෙන් නැත්නම් දේශීය පාලනය කියන ඔබට ගිහිල්ලා ඒ සමාජ කේන්ද්‍රීයත්වය ස්පර්ශ කරන බව. ඔව් අපි බලමු මොකක්ද මේකේ කතා කරන්නේ කියලා. ඔව් දේශපාලනයේ එක රාජ්‍ය සහ ජනතාව අතර දැන් මේකෙදි අපිට 1 සිට 20 දක්වා ප්‍රශ්න නිවැරදි පිළිතුරු කාණ්ඩය තමයි අපිට තෝරන්න තියෙන්නේ. එක දේශපාලනයේ රාජ්‍ය සහ ජනතාව අතර පවතින සම්බන්ධතා ශේෂ්ත්‍රය කියලා. ඔව් අපි කියනවා දේශපාලනය තුල විශේෂයෙන් ගනුදෙනු කරන්නේ රාජ්‍ය ජනතාව අතර පවතින සම්බන්ධතා ශේෂ්ත්‍රයක් විදිහට තමයි. අපි බලමු ඊළඟ කාරණොත් මොනවද කියලා අපි විමසලා මේකේ නිවැරදි ප්‍රකාශය අපිට හොයන්න තියෙනවා. අපි පළවෙනි ප්‍රකාශය නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. අපි බලමු දෙවෙනි ප්‍රකාශය පුද්ගලිකව මිනිසා තුළ පැන නගින්නේ. දැන් එතනදී අපිට සලකන්න සිද්ධ වෙනවා පුද්ගලිකව කියන වචනේ. දැන් අපි දන්නවා දේශපාලනය කියන්නේ පුද්ගලික කාරණාවක් නෙමෙයි. ඒක පොදු සංදර්භයක් නැත්නම් පොදු පර්යායක්. පොදු ප්‍රචම්පයක් මත පැන නගින දෙයක් විදිහට තමයි අපි ඒක සලකන්නේ. එතකොට පුද්ගලිකව මිනිසා තුළ පැන නගින්න කියන ප්‍රකාශය අපිට ගන්න බෑ ඒකේ. ඊළඟට තුන්වෙනි ප්‍රකාශය පුද්ගල අභිලාෂ වෙනුවෙන්. එතනත් අර පෞද්ගලික කියන කාරණේම තමයි මෙතන උත්සාහ කරන්නේ. පුද්ගලික අභිලාෂ වෙනුවෙන් පෙනී සිටිනකි. දැන් දේශපාලනය කියපුවාම ඒක පුද්ගලික අභිලාෂයක් නෙමෙයි. අපි කියන ඉන්ට්‍රෙස්ට් එකක් කියලා. එතකොට ඒක common interest එක. නැත්නම් පොදු අභිලාෂයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒතර ඒ ප්‍රකාශයත් අපිට නිවැරදි කියලා ගන්න බෑ. ඊළඟ හතරවෙනි එක තියෙනවා දේශපාලනයේ පිළිබඳ ශාස්ත්‍රීය ඥානය. දේශපාලනයේ පිළිබඳ ශාස්ත්‍රීය ඥානය ලබා ගැනීමට පෙළඹවීම කියලා. ඔව් දේශපාලනය කියලා කියන්නේ මම ඉස්සෙල්ලා උත්සාහ කරා ඔබට ඒක කියන්න. දේශපාලනය කියලා කියන්නේ මේ රාජ්‍ය පාලනය පිළිබඳව තියෙන ප්‍රායෝගිකය. දේශපාලන විද්‍යාව තමයි අපි කියන්නේ මේ දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය ඥානය ලබා දෙනවා. නැත්නම් න්‍යායාත්මක කරුණු. එතකොට ප්‍රධාන වශයෙන් දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය ඥානය ලබා ගැනීම පෙළඹවීමක් කියන පිළිතුර අපිට ගන්න බෑ.
ඒකට හේතුව ඒක ප්‍රායෝගික කාරණයක්. දේශපාලනය කියන්නේ ප්‍රායෝගිකත්වයක් කියන කාරණය. ඊළඟට මානව චර්යාවේ සැඟවුණු පැතිකඩ. දැන් අපි දන්නවා දේශපාලනය කියන්නේ කිසිවෙක්ගෙන් සංගවන්න පුළුවන් දෙයක් නෙමෙයි. සෑම තැනකම දේශපාලනේ පවතින බව විවිධ දාර්ශනිකයන් මතපල කරලා තියෙනවා. සෑම තැනකම දේශපාලනේ ගලාගෙන යන බව මතපල වෙලා තියෙනවා. ඒතර අපිට මේ පිළිතුරු අතරින් දේශපාලනේ යන්නට මෙතන නිවැරදි ප්‍රකාශය විදිහට ගන්න වෙන්නේ රාජ්‍ය සහ ජනතාව අතර පවත්නා සම්බන්ධතා ශේෂ්ත්‍රයක් විදිහට. හරි. ඊළඟ අපි යන දෙවෙනි ප්‍රශ්නයට. දේශපාලන විද්‍යාව යනු. දේශපාලන විද්‍යාව යනු. දේශපාලනයේ ප්‍රායෝගිකව හදාරීමක් මෙහිදී සිදුවේ. දැන් මම ඉස්සෙල්ලා ඔබට කිව්වා දේශපාලනය කියලා කියන්නේ රාජ්‍යයේ ප්‍රායෝගික අංශය අධ්‍යයනය කිරීමක්. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ රාජ්‍ය න්‍යායාත්මක අංශය අධ්‍යයනය කිරීම. ඒතර දේශපාලනයේ ප්‍රායෝගික හැදෑරීමක් දේශපාලන විද්‍යාව තුළ සිදු වෙන්නේ නැහැ. ඒ න්‍යායාත්මක කරුණු මත ගොඩනැගෙන දෙයක්. ඒතර අපිට ඒක ගන්න බෑ. අපි දෙවැනි කාරණේ විදිහට අවධානය යොමු කරොත් එහෙම ආණ්ඩු බලය ලබා ගැනීමේ ක්‍රියාකාරී වීමකි. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම අරමුණකින් ක්‍රියාත්මක කරන දෙයක් නෙමෙයි. ඒක න්‍යායාත්මක කරුණු. න්‍යාය සංකල්ප මතවාද මත ගොඩනැගෙනා වූ දෙයක්. එතකොට අපිට ඒක කියන්න බෑ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මේ ආණ්ඩු බලය ලබා ගැනීමට ක්‍රියාකාරී වෙන දෙයක් විදිහට. ඒක දේශපාලනයට අයිති කාරණයක් ආණ්ඩු බලය ලබා ගැනීම කියන කාරණය. දේශපාලන ක්‍රියාදාමයක් ඒක. හරි. ඊළඟ තුන්වෙනි කාරණේ අපි ගත්තොත් සටන් විරෝධතා දියත් කරමින් ඊට සහභාගී වීම. දැන් සටන් විරෝධතා දියත් කරමින් නැත්නම් කැරළි ඇති කරමින් කෝලාහල ඇති කරමින් විවිධ විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරීම ඒ වගේ දේවල් මේ බලපෑම් කණ්ඩායම් යටතේ දේශපාලනය තුළ ක්‍රියාකාරීත්වයන් තුළ තමයි සිදු වෙන්නේ. ඒක දේශපාලන විද්‍යාවට අදාළ වූ කාරණයක් නොවේ. එහෙනම් අපි හතරවෙනි එක බලනවා. දේශපාලන ප්‍රචම්පයන් විද්‍යාත්මකව අවධාරණය කිරීම. ඔව් අපි දන්නවා දේශපාලන ප්‍රචම්පයන් නැත්නම් දේශපාලන සංසිද්ධීන් විද්‍යාත්මකව. ඔව් අපි දන්නවා දේශපාලන විද්‍යාව ගත්තාම ඒක අධ්‍යයනය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සම්පරේෂණය. අනික තමයි නිරීක්ෂණය. සම්පරේෂණය කියපුවාම ඒක විද්‍යාගාර මට්ටමේ දැන් නිරීක්ෂණ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන් මේ දේශපාලන විද්‍යාවේදී චර්යාවාදයේ වගේ විද්‍යාත්මක ක්‍රමවේදයන් අපිට භාවිතා කරමින් දේශපාලන විද්‍යාව හදාරන්න පුළුවන්. එතකොට අපිට හතරවෙනි උත්තරේ පොඩ්ඩක් නිවැරදි උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි බලමු පස්වෙනි පිළිතුරත් ඒ හරහා අපි නිගමනයකට එළමෙමු. පස්වෙනි එක. එහි ආරම්භය නූතන යුගයෙන් ආරම්භ වෙන්නේ නැහැ. ඒක ගන්න බෑනේ අපිට දේශපාලන විද්‍යාව ආරම්භ වෙන්නේ ආරම්භ වීම පිළිබඳව කතා කරද්දී මූලික වශයෙන්ම මේ ලෝකයේ තිබුණු විද්‍යාවන් එක ගොන්නකට තමයි තිබුණේ. ඇත්තම කිව්වොත් එහෙම මේ දේශපාලන විද්‍යාව ඊට පස්සේ අපි කියනවා ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ඒ වගේ නීතිය මේ වගේ සියල්ලම එකක් විදිහට තමයි කාලීන ග්‍රීක යුගයේ ඉඳන් තිබුණේ. ඒකයි අපිට ඇරිස්ටෝටල් ජීව විද්‍යාවේදීත් හම්බෙන්නේ. ඇරිස්ටෝටල් භූගෝල විද්‍යාවේදීත් හම්බෙන්නේ. ඒකයි. දැන් අපි කියනවා දේශපාලන විද්‍යාව පියා කියලා සරලව ඇරිස්ටෝටල් කියලා. එයා හම්බ වෙනවා ගොඩක් තැන්වල. ඒකට හේතුව තමයි මේ විද්‍යාවන් සියල්ලම එකට තිබුණේ. අපි ඒකට නමක් කිව්වා මොරාල් සයන්ස්. නැත්නම් සදාචාර විද්‍යාව නමින් ඒවා හැඳින්වුවා. එතකොට ඇත්තටම දේශපාලන විද්‍යාවට වයස ගැන කතා කරද්දී අපි කියනවා අවුරුදු 2500ක් පමණ කීවට නමුත් ඇත්තට මේක දේශපාලන විද්‍යාව යන නමින්ම පැන නගින්නේ. සියවස් 5ක පමණ තුල. නමුත් අපි කියනවා නූතන යුගයෙන් නෙමෙයි. නූතන යුගයෙන් ආරම්භ වුණා කියලා කියන්න බෑ. ඒක ග්‍රීක යුගයේ කේන්ද්‍ර කරගනිමින් ග්‍රීසිය නැත්නම් ඇතැන්සය මේ කේන්ද්‍ර කරගනිමින් බිහි වුණු විද්‍යාවක් ලෙස අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට තාම පැරණිතම ලෝ අග්‍රගණ්‍යතම සමාජ විද්‍යාව වෙනවා කියලා ඇරිස්ටෝටල් ප්‍රකාශ කරලා තියෙනවා. ලෝ පැරණිතම සහ අග්‍රගණ්‍යතම සමාජ විද්‍යාව වෙනවා කියලා. ඒකට දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මේ නූතන යුගයෙන් ආරම්භ වුණු කාරණයක් නෙමෙයි. ඒකට අපිට ඒක පිළිතුර විදිහට ගන්න වෙන්නේ දේශපාලන විද්‍යාව. යනු දේශපාලන ප්‍රචම්පයන් විද්‍යාත්මකව නැත්නම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමක් විදිහට. දේශපාලන විද්‍යාව කියන්නේ වෙන දෙයක්. හරි. අපි යනවා ඊළඟට තුන්වෙනි කාරණේ දිහාවට. ආණ්ඩුව. ඔව් අපි දන්නවා මේ ආණ්ඩුව කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව අපි ඉගෙන ගන්න ඕනේ.
දැන් එතරම්දී අපිට ප්‍රමුඛ ප්‍රකාශයක් ගන්න පුළුවන් රාජ්‍ය ස්වාමියා වන අතර ආණ්ඩුවෙහි සේවකයා වේ. මේ රාජ්‍ය කියන සංකල්පය බිහි වෙනවා. රාජ්‍ය කියන සංකල්පය ජාතික රාජ්‍ය සංකල්පය බිහිවීමත් සමග එහි ක්‍රියාකරුවා ක්‍රියාත්මක වන කම්කරුවා කියන වචන වලින් ඊටාම පැහැදිලිව හඳුන්වනවා ආණ්ඩුව කියලා කියන්නේ මේ රාජ්‍ය තුල සිදුවන ක්‍රියාකාරී ඒකකය. එතකොට මේකෙදි අපි පළවෙනි එක විදිහට දන්නවා පළවෙනි එක විදිහට තියෙනවා රාජ්‍ය හිමිකරුවා වේ. දැන් අපි ගත්තාම ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍ය හිමිකරු. මම ඔබට ඉස්සල්ලාම කිව්වා රාජ්‍ය ස්වාමියා වන අතර ආණ්ඩුවෙහි සේවකයා වේ. දාර්ශනික මතය. එතකොට ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍ය හිමිකරුවා වේ කියන පිළිතුර අපිට බාර ගන්නට බෑ. එතකොට ආණ්ඩුවේ කැමැත්ත ක්‍රියාවට නංවන්නා වේ. ආණ්ඩුවේ කැමැත්ත ක්‍රියාවට නංවන්නේ නැහැ. ක්‍රියාවට නංවන්නේ රාජ්‍ය කැමැත්ත. රාජ්‍ය කැමැත්ත තමයි ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල වලට පටහැනිව ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ කටයුතු වලට පටහැනිව කටයුතු කරන ආයතන වේ. නැහැ. දැන් ආණ්ඩුව ගත්තාම ආණ්ඩුවේ තියෙනවා ව්‍යවස්ථාදායකයේ තියෙනවා විධායකයේ තියෙනවා අධිකරණයේ තියෙනවා නම් කියන මේ ත්‍රිවිධ ආයතන තියෙනවා. හරි. එතකොට රාජ්‍ය ඊළඟට හතරවෙනි කාරණේ ගත්තොත් ඒකත් අපිට පිළිගන්න බෑ. හතරවෙනි කාරණේ අපි ගන්නවා රාජ්‍යයේ කැමැත්තට එරෙහිව නැගී සිටින බල ආයතනෙ. නැහැ. රාජ්‍යයේ කැමැත්ත තමයි රාජ්‍ය අභිලාෂයන් තමයි ආණ්ඩුව විසින් ඉටු කරගන්නේ. අපිට එතකොට ඒක ගන්නත් බෑ. පස්වෙනි කාරණේ විදිහට තියෙනවා රාජ්‍යයේ කටයුතු ඉටු කිරීමට මහ ජනතාව විසින් කෙටි කලකට බලය ලබා දෙන ආයතන වේ. ඕක බෙහෙම පැහැදිලිව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව රාජ්‍යයේ කටයුතු ඉටු කරන මම ඔබට මුලින්ම කිව්වා රාජ්‍ය ස්වාමියා වන අතර ආණ්ඩුවෙහි සේවකයා වේ. එතකොට ආණ්ඩුවපත් වෙන්නේ මේ රාජ්‍යයේ ඉන්න කිසියම් සුවිශේෂී පුරවැසියන්ගේ එකතුවකින්. එතකොට ඒක කෙටි කාලයක් තුළ බලයටපත් වීමක් තමයි සිදු වෙන්නේ. දැන් අපේ රටේ නම් අවුරුදු 5කට බලයටපත් වෙනවා. අන්න ඒ වගේ කාරණයක්. එතකොට තුන්වෙනි එකට පිළිතුර විදිහට අපිට ගන්න සිද්ධ වෙනවා 3ට 5 විදිහට. ඊළඟ ගෝලීයකරණය. ග්ලෝබලයිසේෂන් කියලා අපි කියනවා. දැන් අපි ගත්තාම මේ ගෝලීයකරණය කියන කාරණය තුල අපි කතා කරන තව දෙයක් තමයි විශ්වගම්මාන සංකල්පය. ගෝලීයකරණය ග්ලෝබලයිසේෂන්. අපි බලමු 4.1 දක්වලා තියෙනවා මේ නිසා ජාතිය යන අදහසේ වැදගත්කම වැඩි වේ. ඔව්. දැන් මෙහෙමයි. ගෝලීයකරණය කියන කාරණේදී වැදගත්කම වෙන්නේ ජාතිය කියන කාරණේ අපිට වැදගත් සාධකයක් විදිහට ගන්න. මොකද අපි රටවල් එක රටක් කියලා ගත්තාම මේක ජාතිය කියන සංකල්පය ඔප්නැන් වෙන්නේ. ඊළඟට අදහසේ වැදගත්කම වැඩි වී තිබේ. ඒක අපිට ගන්න බෑ. දැන් අපි දෙවැනි කාරණේ ගන්නවා. දෙවැනි කාරණේ තුන ජාතික රාජ්‍ය ක්‍රමයට අර්බුදයකට ඇද්දීමට හේතු වේ. ඔව් බොහොම පැහැදිලිව ඒක නිවැරදි. ඒකට හේතුව තමයි 18 වන සියවසෙන් ජාතික රාජ්‍ය ක්‍රමය බිහි වෙනවා. ජාතික රාජ්‍ය ක්‍රමය බිහිවීමත් සමග මිනිසා කාර්මික කටයුතු නැත්නම් කාර්මික විප්ලවය ඒවයි කටයුතු ඔස්සේ විවිධ නිෂ්පාදන ලෝකයට එනවා. එතකොට මේ නිෂ්පාදන හරහා මිනිසුන් රාජ්‍ය අභිබවා යනවා. නැත්නම් අපි කියනවා රාජ්‍ය කේන්ද්‍රීය භාවයේ තිබුණ එක අභිබවා ගිහලා ඒක සමාජ කේන්ද්‍රීය භාවය. සමාජයේ තුලින් තොබ්බට යනවා. රාජ්‍යයන් අතර ඉතාම හොඳ ගනුදෙනුවක් සිදු වෙනවා. හොඳ ඩිප්ලොමසි එකක්. අපි කියනවා රාජතාන්ත්‍රික භාවයක් සිදු වෙනවා. ඒතර ගෝලීයකරණය කියන මේ කාරණේ තුල ජාතික රාජ්‍ය ක්‍රමයේ අර්බුදයකට පැහැදිලි ලෙසම ඇද දැමීම සිදු වෙනවා. දේශ සීමා අර්බුද උත්සන්න වීමට බලපානවා. ඒවා අපිට ගන්න බෑ. දේශ සීමා අභිබවායාමක් තමයි අපි කියන්නේ ගෝලීකරණය කියලා. එතකොට ඒවයි කාරණා ගන්න බෑ. ඊළඟට මාක්ස්වාදී දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් වේ. නේ අපි මාක්ස්වාදය කියලා කියන්නේ විද්‍යාත්මක සමාජවාදය, scientific socialism. එතකොට මැක්සිසම් වලදී අපි දේශපාලනය හා ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස කියන එක අපිට පිළිගන්න බෑ. මොකද හේතුව මාක්ස්වාදය කියන්නේ වෙනම චින්තනයක්. එතකොට ඒක අපිට ගෝලීයකරණය හා සම්බන්ධ කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟ පස්වෙනි කාරණේ දේශ සීමා අර්ථවත් කරමින් බල ආධිපත්‍ය ගොඩන. දේශ සීමා කියන දේ අභිබවායාමක් කියලා මම ඔබට කිව්වා. ඒතර ඒ පිළිතුර අපිට ගන්න වෙන්නේ නැහැ. හතරවෙනි එකට පිළිතුර විදියට අපිට 2 කියලා අපිට ගන්න පුළුවන්. අපි ඊළඟට යනවා
පස්වෙනි ප්‍රශ්නය වෙත. ඔව් අපි බලමු පස්වෙනි ප්‍රශ්නය ගත්තාම ඒකෙදී අපිට එනවා ස්වාධිපත්‍ය. හරි. අපි කතා කරමු ස්වාධිපත්‍ය පිළිබඳව. ස්වාධිපත්‍ය කියලා කියන්නේ මොකක්ද? ස්වාධිපත්‍ය හිමි වෙන්නේ මුල්ම කාරණේ විදිහට අපි සලකන්නේ ස්වාධිපත්‍ය හිමි වෙන්නේ රාජ්‍යයකට පමණක් හිමි වෙන නීති සම්පාදනය, නීති ක්‍රියාත්මක කිරීමට හිමි වෙන තනිහා අනන්‍ය බලයට අපි කියනවා සරලව ස්වාධිපත්‍ය කියලා. අපි කතා කරමු. පළවෙනි එක එය සමාජයේ අනිකුත් ආයතන තුලද ව්‍යාප්තද. මම බොහොම පැහැදිලිව දැන් ඔබට කිව්වා ස්වාධිපත්‍ය කියන දේ හිමි වෙන්නේ රාජ්‍යයකට පමණයි. එම නිසා ඒක අපිට ගන්න බෑ. එය සමාජයේ අනිකුත් ආයතන තුලටද ව්‍යාප්ත වී ඇත කියන පිළිතුර අපිට ගන්න බෑ. එය අසහාය වන්නේ දේශ සීමා තුලදී පමණි. නැහැ. ස්වාධිපත්‍ය කියන දේ අදාළ වෙන දේශ සීමා තුලදී පමණක් කියන පිළිතුර අපිට නිවැරදි කියලා ගන්න බෑ. හරි. ඊළඟට තුන්වෙනි එක අපි ගන්නවා රාජ්‍ය සතු අධිකාරී බලයකි. ඔව් රාජ්‍යයට පමණක් හිමිවන අධිකාරී බලයක් විදිහට අපිට මේ කියන ස්වාධිපත්‍ය සැලකීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ හතරවෙනි කාරණේ විදිහට අපි ගන්නවා ගෝලීය කාරණ නිසා ස්වාධිපත්‍ය අභියෝගයකට ලක් වී නැත. ස්වාධිපත්‍ය අභියෝගයකට ලක් වී නැත. අපිට එහෙම කියන්න බෑ. ස්වාධිපත්‍ය පැහැදිලි ලෙසම අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කියන ගෝලීයකරණය හින්දා. හරිද? ඒකට ස්වාධිපත්‍ය කියන දේ දියාරු වෙමින් පවතිනවා කියලා අපි කියනවා. දියාරු ස්වාධිපත්‍යයක්. රටවල් සමග ගනුදෙනු කිරීමේ තමන්ගේ ස්වාධිපත්‍ය අපි කියනවා දියාරු කරන්න වෙනවා නැත්නම් ස්වාධිපත්‍ය කැප කරන්න වෙනවා කියන අර්ථයන් වලින් අපි ඒක හඳුනා ගන්නවා. ඊළඟට 5 අපි ගන්නවා අවශ්‍ය වූ විට පහසුවෙන් බෙදිය හැකියි. ස්වාධිපත්‍ය කියලා කියන්නේ බොහොම පැහැදිලිව අපි මතක තියාගන්න ඕනේ. කාටවත් පවරන්නවත් බෙදා වෙන් කරන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. ඒ රාජ්‍ය කියන සංකල්පය නැත්නම් රාජ්‍ය කියන මේ ප්‍රධාන සහබුද්ධිකත්වය මතම තීරණය වෙන දෙයක්. අපි කියනවා අවශ්‍ය විට පහසුවෙන් බෙදිය හැකි දෙයක් නෙමෙයි. එහෙනම් ඒකට පිළිතුර විදියට සලකනවා අපි රාජ්‍ය සතු අධිකාරී බලයක කියන පිළිතුර අපිට මෙතනදී නිවැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟට 6 වෙනි එක. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පිළිබඳව අපි කතා කරද්දී අපි බලමු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සම්බන්ධව මතවාදයන් කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. හරි. දැන් ලිබරල් කියන ලිබර්ටි කියන වචනේ ප්‍රමුඛ තේරුම විදිහට සලකන්නේ අපි ලිබරල් කියන වචනේ තුලම අපි කතා කරන්නේ නිදහස කියන සංකල්පය පිළිබඳව. එතකොට මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන මේ මහා බ්‍රිතාන්‍ය වටා ගොඩනැගුණු මේ සංකල්පය අපි කියනවා නිදහස පදනම් කරගත් දෙයක්. අපි කියවලා බලමු ඉස්සරහට මොකක් ගැනද තියෙන්නේ කියලා. 6 නිදහස් මනස තහවුරු කිරීම මිනිස් නිදහස තහවුරු කිරීම සඳහා ඇති වූ දේශපාලන මතවාදයකි. ඔව් අපි බොහොම පැහැදිලිව පිළිගන්නවා ඒක. හේතුව තමයි ලිබර්ටි කියන එකේ නැත්තම් අදහසම නිදහස කියන කාරණේ අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. මූලික වශයෙන් ධනවාදී සහ සමාජවාදී ආර්ථික සමාජීකරණ පදනම් වී ඇත. අපිට ඒක පිළිගන්න බෑ. ඒක අදාළ වෙන්නේ මාක්ස්වාදයේ හා සම්බන්ධ කතා කරන කාරණාවල. නැත්නම් සමාජවාදයේ හා සම්බන්ධ කතා කරන කාරණාවල. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ප්‍රතික්ෂේප කරනවා නෑ. කොහෙත් නෑ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමය තමයි අනුගමනය කරන්නේ. මහජන පාලන සංකල්පයට එරෙහිව ක්‍රියාත්මක වෙනව නැහැ. මහජන පාලනය කියන සංකල්පයට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට ෆැසිස්ට්වාදී නැත්නම් මිලිටරි ජොන්ටා කියන ආණ්ඩු ක්‍රමවේදයන්. ආණ්ඩුවේ හා සමාජයේ සීමාවන්ට යටත් වූ නිදහස් මතවාදයකින් නැහැ. ඕන් කියනවා ඒකත් අපිට පිළිගන්න බෑ. ආණ්ඩුවේ හා සමාජයේ සීමාවන්ට යටත් වෙලා වුන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක ගන්නත් බෑ. 6ට පිළිතුර විදියට එක අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා ෆැසිස්ට්වාදී රාජ්‍ය. මේ ෆැසිස්ට්වාදී රාජ්‍ය පිළිබඳව කතා කරනකොට අපිට සිහි වෙනවා බොනිටෝ මුසලෝනි ඉතාලිය පාලනය කරපු ෆැසිස්ට්වාදී පාලකයෙක් විදිහට අපිට සලකන්න පුළුවන් බොනිටෝ මුසලෝනි. ඒ වගේම තමයි ජර්මනියේ පාලකයෙක් විදිහට ක්‍රියා කරපු ඇඩ්ලොෆ් හිට්ලර් අපිට මේ ෆැසිස්ට්වාදී රාජ්‍ය පිළිබඳ විග්‍රහයේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි බලමු 7 රාජ්‍ය සහ ජාතිය එකිනෙකින් වෙනස් කොට දක්වයි. ඔව්. දැන්
මේකෙදි රාජ්‍ය සහ ජාතිය එකිනෙකින් වෙනස් කොට දක්වයි කියන පිළිතුර පැසිස්ට්වාදයට අනුව අපිට ගන්න බෑ. මොකද හේතුව ඔවුන් කියන්නේ රාජ්‍ය සහ ජාතිය කියන සාධකයේ එකක් කියන එක විදිහට තමයි දක්වන්නේ. වෙනස් කොට දක්වයි කියන පිළිතුර අපිට නිවැරදි පිළිතුරක් ලෙස ගන්න බෑ. අපි බලමු ඊළඟ එක. රාජ්‍යයේ සුපිරිභාවයේ උත්කෘෂ්ඨභාවයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් රාජ්‍ය කියන දේ අතිශයින්ම වර්ණනාවට ලක් කරනවා. ඔවුන් කියනවා මේ රාජ්‍ය කියන්නේ තම සුපිරි උත්කෘෂ්ඨ දෙයක් විදිහට. රාජ්‍ය සුපිරිභාවයේ උත්කෘෂ්ඨභාවයේ ප්‍රතික්ෂේප කරන්න පැහැදිලිවම මාක්ස්වාදය. මාක්ස්වාදය කියනවා රාජ්‍ය කියන දෙයක් අවශ්‍ය නැහැ කියලා. හරි? ඒ නිසා අපිට මේ පිළිතුර ගන්න බෑ. ඊළඟට 3 රාජ්‍ය ආයතන පිළිබඳ ක්‍රමානුකූල විග්‍රහයක් පැසිස්ට්වාදයේ මගින් ඉදිරිපත් කරයි. රාජ්‍යයේ ආයතන පිළිබඳ ක්‍රමානුකූල විග්‍රහයක් නැහැ. පැසිස්ට්වාදයේදී පැසිස්ට් පාලකයා නැත්නම් අපි කියනවා මේ ඒකාධිපති පාලකයා මත තමයි සියලු දේම තීරණය වෙන්නේ. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. අපි බලමු ඊළඟ 4 වෙනි එක. රාජ්‍ය හා පාලකයා සර්ව සම වේ. ඔබට මම පැහැදිලිව ඉස්සෙල්ලා කිව්වා රාජ්‍යයේ කඩේ සිදු කරන්නේ පාලකයා. ඒතකොට රාජ්‍යයත් පාලකයාත් සර්ව සම තත්ත්වයේ සමාන තත්ත්වයේ පවතින බව එතනදී ප්‍රකාශ වෙනවා. එතකොට 5 රාජ්‍යෙන් වෙන් වූ සහ ස්වාධීන වූ පෞද්ගලික නිදහසක් පුද්ගලයා නැත්නම් පුරවැසියා සතු වේ. පුරවැසියා සතුව පැසිස්ට්වාදයේදී නිදහසක් හිමි වෙන්නේ නැහැ. ඒකයි පැසිස්ට්වාදී මතය ඉදිරිපත් කරන පැසිස්ට්වාදී මතයන් වලට අනුබල දෙමින් ක්‍රියාත්මක වන පැසිස්ට්වාදයේදී ජර්මනියේ හිට්ලර් ඇඩ්ලොෆ් හිට්ලර් වරක ප්‍රකාශ කරනවා තමන්ගේ ජීවිත කතාවක් තුළ කෘතියක එක දැන් ප්‍රකාශ කරනවා ගැහණියට මාතෘත්වයේ සේම මිනිසාට යුද්ධය උරුම විය යුතුයි කියලා. එතනින් ඔබට බොහොම පැහැදිලිව පේනවා මේ පෞද්ගලික නිදහසක් පුරවැසියා නැහැ. ගැහණියට මාතෘත්වයේ සේම මිනිසාට මේ පුද්ගලයාට යුද්ධය කියන දේ උරුමයි කියලා. ඔවුන් රාජ්‍ය වෙන කැප වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන තව දෙයක් මතක් කරන්න. පැසිස්ට්වාදී රාජ්‍ය බුද්ධි විරෝධී. ඒ කියන්නේ පාලකයාට වැඩිය බුද්ධියක් තියෙන පුරවැසියන්ට කැමති නැහැ. මොකද හේතුව ඔවුන් විවිධ දර්ශනයන්, විවිධ මතවාදයන් නැත්නම් විවිධ කැරලි කෝලහල ඇති කිරීමේ හැකියාවක් නැත්නම් ආණ්ඩුව බිඳ දැමීමේ හැකියාවක් ඇති බැවින් ඔවුන් බුද්ධි විරෝධී විදිහට පැසිස්ට්වාදී රාජ්‍ය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට කතා කරනවා. ඒකේ පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් 4 හේතුව රාජ්‍ය සහ පාලකයා සර්ව සමයි. ඔව් පැසිස්ට්වාදී රාජ්‍යයේදී ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟ 8 වෙනි එක අපි ගත්තොත් එහෙම ඒකීය ආණ්ඩු ක්‍රමයක් යටතේ. අපි ඉස්සලම දැනගැනීම අවශ්‍යයි මේ ඒකීය ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. ඒකීය ආණ්ඩුවක් කියලා කියන්නේ සමස්ත බලතල රාජ්‍ය සතුව පවතින සමස්ත බලතලයන් විවස්ථාදායක වේවා විධායක වේවා අධිකරණ වේවා මේ සියලු බලතලයන් එක මධ්‍යම ආණ්ඩුවක් මත ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒකට කියනවා ඒක ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා. අපි බලමු 8 වෙනි එකේදී පිළිතුර මොකක් වෙන්න පුළුවන්ද කියලා. මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩු අතර ස්වාධිපත්‍ය බෙදා ගනු ලබයි. මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩු අතර මම ඔබට කිව්වා බොහොම පැහැදිලිව දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ එක් මධ්‍යම ආණ්ඩුවක් මත. එතකොට අපිට මේ පිළිතුර ලබා ගැනීමේ හැකියාවක් නැහැ. රාජ්‍ය ස්වාධිපත්‍යය මුළුමනින්ම මධ්‍යම ආණ්ඩුව මත රඳා පවතී. මම ඔබට දැන් ඉස්සෙල්ලා ඒක කිව්වා. ඒතර පිළිතුර විදිහට අපිට දෙක පිළිගන්න සිද්ධ වෙනවා. රාජ්‍ය ස්වාධිපත්‍යය මුළුමනින්ම මධ්‍යම ආණ්ඩුව මත රඳා පවතිනවා කියන කාරණය. ඊළඟ 3 අපි බලමු මේක වරදින්නේ නැහැ කියලා. තුන්වෙනි පිළිතුර ඉතාම සංකීර්ණ හා කාර්යක්ෂමතාවෙන් අඩු නැහැ. සංධීය රාජ්‍යයන් තමයි නැත්නම් ෆෙඩරල් රාජ්‍යයන් තමයි අපි කියන්නේ අපි කියනවා මේ කාර්යක්ෂමතාවය අඩුයි කියලා. එතකොට සාමාන්‍යයෙන් දියුණු වෙමින් පවතින රාජ්‍යයකට හරියන්නේ ගොඩක් දුරට භූමියෙන් කුඩා දියුණු වෙමින් පවතින සාමාන්‍ය ලොකු වාර්ගික විවිධත්වයක් නොමැති රාජ්‍යයන්ට උචිතම වෙන ආණ්ඩු ක්‍රමය තමයි ඒකීය ආණ්ඩු ක්‍රමය. ඉතා විශාල භූමි ප්‍රමාණයක් තියෙන වාර්ගික විවිධත්වයෙන් විශාල එතකොට ලොකු මාර්ගයක් තුල ක්‍රියාත්මක කරන රාජ්‍යයන්ට උචිත ආණ්ඩු ක්‍රමය ලෙස සංධීය ආණ්ඩු ක්‍රමයන් හඳුනා ගන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම ඇමරිකාව සංධීය රාජ්‍යයක්. ඊළඟට අපි ගත්තොත් ඉන්දියාව සංධීය රාජ්‍යයක්. ඇමරිකාවේ එක් මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු 50ක් පවතිනවා. ඒ වගේම තමයි ඉන්දියාව ගත්තොත් එක් මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු 29ක් පවතිනවා. ඔබ දන්නවා ස්විට්සර්ලන්තයත් සංධීය රාජ්‍යයක් විදිහට සැලකනවා. නමුත් ස්විට්සර්ලන්තය බොහොම ඉතාම කුඩා භූමි ප්‍රමාණයක්. ලංකාවටත් වඩා 45000 ගානක වර්ගඵලයක් සහිත
භූමියක්. නමුත් ඔවුන් සංධීය රාජ්‍යයක්. ඒ වගේම තමයි ඔවුන්ගේ සංධීය රාජ්‍යයන්නි අපි කියන්නේ ප්‍රාන්ත කියලා වෙනත් රාජ්‍යයන්. නමුත් ඔවුන් හඳුන්වන්නේ ඒවා කැන්ටන් විදියට. හරි. ඒ වගේ කාරණා ඔබ දැන සිටීම අතිශයම වැදගත් කාරණයක් වෙනවා. එතකොට අපිට 8 වෙනි එකට පිළිතුර විදිහට ගන්න වෙන්නේ පිළිතුර 2. ඊළඟට නැවත තියෙනවා සංධීය ආණ්ඩු ක්‍රමයන් පිළිබඳව. ඔබට බොහොම පහසු වෙයි ඒක. ඔව්. අපි බලමු සංධීය. ඔව් සංධීය රාජ්‍යයන් පිළිබඳව අපි කතා කරද්දී අපි දැන ගැනීම අවශ්‍යයි. මම ඔබට ඉස්සෙල්ලත් පැහැදිලි කරාය. සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ. සංධීය රාජ්‍යයක් කියලා කියන්නේ බොහොම පැහැදිලිව එක් මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු රාශියකින් සමන්විත මධ්‍යම ආණ්ඩුවේ බලතල බෙදා දක්වමින් ක්‍රියාත්මක වන්නා වූ ආණ්ඩු ක්‍රමයකට අපි කියනවා සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා. හරි. අපි බලමු මේක කියවලා. 9 වෙනි ප්‍රශ්නය. ඒක මණ්ඩලික ව්‍යවස්ථාදායකයකින් යුක්ත වේ. ඔව්. ඒක අපිට ගන්න පුළුවන්. සංධීය ආණ්ඩු ක්‍රමයක් ගත්තාම ඒක මණ්ඩලික ව්‍යවස්ථාදායකකින් යුක්ත වෙනවා කියලා කියන්න බෑ. සංධීය ගත්තාම ද්විමණ්ඩලික වාදයේ මත පදනම් වෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට දෙවැනි එක. පුද්ගල නිදහසට ආරක්ෂා කිරීමට අවධානය සංවර්ණ හා තුරණ මූල ධර්මයේ මත ක්‍රියාත්මක වෙයි. ඔව්. ඇත්තටම කිව්වොත් සංධීය රාජ්‍යයන් බොහෝ විට මේ කියන සංවර්ණ හා තුරණ මූල ධර්මයේ check and balance theory ඉදිරිපත් කරනවා. ඔය තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. සංවර්ණය හා තුරණය. දැන් අපි ගත්තොත් එහෙම ඒකට උදාහරණයක් විදිහට මේ සංවර්ණ හා තුරණ මූල ධර්මයේ ක්‍රියාත්මක වීමට උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් ඉන්දියාව කියලා කියන්නේ අපි කියනවා සංධීය රාජ්‍යයක්. නමුත් ඉන්දියාවට හදිසි අවස්ථාවකදී මේ ඒකීය රාජ්‍යයක් නැත්නම් සියලු ප්‍රාන්ත එක් වෙලා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපි කියනවා ඒක අර්ධ සංධීය රාජ්‍යයක් කියලා. ඒතර ඒකත් මේ සංවර්ණ හා තුරණ මූල ධර්මයේ මත ක්‍රියාත්මක වන්නා වූ කාරණයක් විදිහට අපිට සැලකීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරනවා 10 වෙනි ප්‍රශ්නේ. ඒතර අපිට 9 වෙනි එකට පිළිතුර විදිහට ගන්න පුළුවන් පිළිතුර 2. ඊළඟ 10 වෙනි එක. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. හරි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. බලමු අපි ඒක. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වග කියයි. ඒකේ පළවෙනි පියවරම නිවැරදි. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයන් තුලදී. ඒක බොහොම පැහැදිලිව නිවැරදි. බලමු අපි ඊළඟට දෙවෙනි එක වරදින්නේයි කියලා. ආණ්ඩුවේ නායකයා භූමිකාව ජනාධිපති නිලය වෙත ගොනු කර ඇත. දැන් මෙහෙමයි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයන් තුලදී අපි සලකනවා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස අගමැතිවරයා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයන් වලදී තමයි අපි කියන්නේ ආණ්ඩුවේ නායකයා විදිහට අපි සලකන්නේ කවුද? ජනාධිපතිවරයා. ඒ පිළිතුර වැරදින්නේ ඒ නිසායි. ඊළඟට රාජ්‍ය නායකයා බහුතරයෙන්ම තේරීපත් කරයි. නැහැ. ඒක අපිට ගන්නත් බෑ. නිෂ්ඵල පිළිතුරු ඒවා. ඊළඟට කැබිනට් මණ්ඩලය දේශපාලන විධායකය වන අතර එහි බලය සීමිතයි. ඒකත් අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න බෑ. පස්වෙනි එක විධායක ඍජු ලෙසම ව්‍යවස්ථාදායක මත රඳා නොපවතී. නැහැ. ඍජු ලෙසම රඳා පවතිනවා. ඒ නිසා අපිට මේ පිළිතුරක් නිවැරදි කියලා ගන්න බෑ. හරි. 11 වෙනි කොටස ජනාධිපති ආණ්ඩු ක්‍රම ආකෘතිය සම්බන්ධවයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලමු ජනාධිපති ආණ්ඩු ක්‍රමය ආකෘතිය. ජනාධිපති ආණ්ඩු ක්‍රම ආකෘතිය පිළිබඳවයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ ගොඩනැගිලා. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකයේ අභිබවා යාමට හැකියාවක් ඇත. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකයේ අභිබවා යාමේ හැකියාවක් ජනාධිපති ආණ්ඩු ක්‍රමවලදී හිමි වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයේ අභිබවා යාමේ හැකියාවක් හිමි වෙන්නේ නැහැ. දෙක විධායකයේ නාමික ප්‍රධානියා ජනාධිපති වේ. ඒක අපිට ගන්නත් බෑ. නාමික නෙමෙයි ක්‍රියාකාරී විධායක නැත්නම් සත්‍ය විධායකයේ විදිහට අපි හඳුනා ගන්නවා ජනාධිපතිවරයා. 3 ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ එකම මැතිවරණයකින් පත්වේ. ඒක අපිට ගන්න බෑ. ව්‍යවස්ථාදායකයේ පත් වෙන්නේ මහ මැතිවරණයකින්, විධායකයේ පත් වෙන්නේ ජනාධිපති වරණයකින්. 4 වෙනි එක. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයාද වේ. ඔව්. ජනාධිපති ආණ්ඩු ක්‍රමවලදී ව්‍යවස්ථාවෙන් ඔවුන්ට බලය පැවරෙනවා.
ඔහු රාජ්‍ය නායකයා වගේම ආණ්ඩුවේ නායකයා විදිහට. දැන් අපි මතක් කරගත්තොත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ව්‍යවස්ථාවේ 31 වගන්තිය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වන්නේය. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාද ආණ්ඩුවේ නායකයාද සන්නද්ධ සේවානි සේනාධිනායකයාද වේ කියලා සඳහන් වෙනවා. හරි. අපි එතකොට ඒක පිළිතුර 4 විදිහට අපිට ගන්න සිද්ධ වෙනවා 11ට. ඊළඟට අපි යනවා 12 වෙනි ප්‍රශ්නයට. ලුයිස් ක්‍රිස්බර්ග් විසින් ඉදිරිපත් කරන ලද ගැටුම්බල ජීවන චක්‍රයට අයත් නොවන්නේ මින් කුමක්ද? ඔව්. දැන් ගැටුමක් කියලා කියන්නේ මොකක්ද? ගැටුමක් කියලා කියන්නේ පුද්ගලයෙක් ගැටුම් කියපුවාම ඇති වෙන්න පුළුවන්. ගැටුම තමන්ගේ පුද්ගලාන්තර ගැටුම්. ඊට පස්සේ පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් ඊළඟ තමා තුළම ගැටුම් ඇති වෙන්න පුළුවන්. කියන්නේ පුද්ගලයා තුළම ගැටුම් ඇති වෙන්න පුළුවන්. පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ගැටුම් විවිධාකාරයෙන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දෙපාර්ශ්වයක් අතර ඇති වෙන නොඑකඟතාවයන්හි ප්‍රතිඵලයක් විදිහට අපිට ගැටුමක් විවිධ ආකාරයෙන් නිගමනය නිර්වචනය කරන්නේ හැකියාව තියෙනවා. දැන් ලුයිස් ක්‍රිස්බර්ග් මොකද කියන්නේ මේ ගැටුම් වල ජීවන චක්‍රයට අයත් නොවන්නේ කුමක්ද කියන කාරණේ කතා කරද්දී. ඒ ගැටුම් පැන නැගීම, ගැටුම් උත්සන්න වීම, ගැටුම් බහුආගමික සමාජයක තිරස් ව්‍යාප්ත සිදුවීම. එන එක තමයි ඔහු කියන්නේ ඒක බොහොම තීරි කාරණයක්. ගැටුම් බහුආගමික සමාජයක් තුළ තිරස් ව්‍යාප්ත වීම තමයි ලුයිස් ක්‍රිස්බර්ග් ඉදිරිපත් කරන ගැටුම් වල ජීවන චක්‍රයට අයත් නොවන්නේ. අනික් සියලු ඒවා ගැටුම් පැන නැගීම, ගැටුම් උත්සන්න වීම, ගැටුම් උත්සන්නත්ව අඩු වීම, ගැටුම් කෙලවර වීම කියන දේවල් ඔහු ඉදිරිපත් කරන ලද ගැටුම් ජීවන චක්‍රයට අයත් වෙන කොටස් වෙනවා. අයත් නොවන්නේ මේ කියන ගැටුම් බහු ආගමික සමාජයක තිරස් ලෙස ව්‍යාප්ත වෙනවා කියන කාරණය. ඒක අපිට ගන්න බෑ. ඊළඟට අපි ගත්තොත් 13 වෙනි එක. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාදාමේ අවධි කිහිපයක් වේ. අදාළ නොවන ඛණ්ඩය තමයි තෝරන්න තියෙන්නේ. දැන් අපි ගත්තාම රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ රාජ්‍ය තමාගේ ක්‍රියාකාරීත්වයන් ඉදිරියට ගෙන යාම සඳහා භාවිතා කරනු ලබන නීති සංග්‍රහය. නැත්නම් ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටිය තමයි අපි කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලා. එතකොට දැන් අපි සරලවම අපිට නිර්වචනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාදාමයේ අවදි ගත්තාම න්‍යාය පත්‍රය සකස් කිරීම කරන්න පුළුවන්. ප්‍රතිපත්ති සම්පාදනය වගේ දේවල් කරන්න පුළුවන්. ප්‍රතිපත්ති සම්පාදනය කරලා බැහැ ඊළඟ ක්‍රියාවට නංවන්න ඕන. ඊළඟ ප්‍රතිපත්ති ක්‍රියාවට හරියට නැංවෙනවද කියලා අපි අග යන්න ඕන. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ උත්තර විදිහට ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය සැකසීම, ප්‍රතිපත්ති සම්පාදනය, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, බලය මධ්‍යගතකරණය. බලය මධ්‍යගතකරණයක් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාදාමයේදී සිදුවන්නේ නැහැ. එතකොට ඒක අපිට අවදි වලදී අපිට සලකන්න හැකියාව නැහැ. එම නිසා පිළිතුර 4 වැරදි ප්‍රකාශයේ විදිහට අපිට සලකන්න පුළුවන්. පිළිතුර 4. ඊළඟ ඇමරිකානු දැන් අපි රටවල් පිළිබඳව කතා කරනවා කියලා මම ඔබට ඉස්සලා කිව්වා. අපි බලමු. ඇමරිකානු ආණ්ඩු ක්‍රමේ සම්භාව්‍ය පෙඩරල් ක්‍රමය වෙනත් දිශාවකට ගමන් කිරීම නව ප්‍රවණතාවයකි. එයට අදාළ නොවන හේතුව කුමක්ද? අපි බලමු අදාළ නොවන හේතුව කුමක්ද කියලා. මුල් කාලයේ ප්‍රාන්ත මට්ටමේ පැවති ගැටලු නූතනයේ ජාතික ගෝලීය ගැටලු බවට පත් වී තිබේ. ඔව් දැන් මම ඉස්සලා ගෝලීකරණය ගැන කතා කරද්දී කිව්වා මේ දේශ සීමා අභිභව යනවා කියලා. මුල් කාලයේ ප්‍රාන්ත මට්ටමේ පැවති ගැටලු ජාතික ගැටලු බවට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒක අපිට පිළිතුර විදිහට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. දැන් මේකේ වැරදි ප්‍රකාශනය අපිට හොයන්න තියෙන අදාළ නොවන ප්‍රකාශනනේ. අපි ශීඝ්‍ර ආර්ථික වර්ධනය නව ප්‍රවණතාවයක් ඕක අපි එකට පිළිගන්නවා. ඇමරිකාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඩොලරය අගේ ඉහළ යාම ඒ වගේ කාරණා අපිට මේ දකුණු ආසිය අතුකරේ රටවල් ඔස්සේ මේහි දියුණුව බොහොම පැහැදිලිව අපිට දැකගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ අපි කතා කරොත් ජනතා ආකල්ප වෙනස් නොවීම. දැන් බොහොම පැහැදිලි ජනතා ආකල්ප කියන දේවල් සාමාන්‍ය කාරණයක් නේද? ජනතා ආකල්ප වෙනස් නොවීම කියන දේ අපිට ගන්න බෑ. ජනතා ආකල්ප කියන දේවල් ජනතා ආකල්පය කියන දේ ගතිකයි. ගතිකයි කියන්නේ නිරන්තරයෙන් වෙනස් වීම වලට ලක් වෙන දෙයක්. ඒ හින්දා අපිට ඒක වැරදි උත්තරේ විදියට නැත්නම් අදාළ නොවන හේතුව විදියට ගන්න පුළුවන්. 4. ජනතා ආකල්ප වෙනස් නොවීම. ඊළඟ 15.
15 අපිට ඉන්දියාව සම්බන්ධව අහලා තියෙන ප්‍රශ්නය. 15 වෙනි එක ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ පදනම සම්බන්ධයෙන් සාවද්‍ය ලක්ෂණය කුමක්ද කියලා අහනවා. ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ පදනම සම්බන්ධයෙන් සාවද්‍ය ලක්ෂණය කුමක්ද කියලා අහනවා. දැන් මේකෙදි එක ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් තිබීම. දැන් මේක ඉතාම වැදගත් කාරණයක්. අපි කතා කරොත් ඉන්දියාව කියලා කියන්නේ අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියනවා. ඉන්දියාව තමන්ගේ බලය පවරනකොට බලය පවරලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට අවබලතලක් වෙන විදිහට ප්‍රාන්ත රාජ්‍යවල විශාල බලතලක්. එතකොට ඓන්ද්‍රීය සංධිය, සහකාරී සංධිය ආදී වශයෙන් බලතල බෙදා දැක්වීම විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒ යටතේ ඔවුන් උත්සාහ කරලා තියෙන ඉන්දියානු රාජ්‍ය ක්‍රමයේ රාජ්‍යතන්ත්‍රය තුළ ඔවුන් විශ්වාස කරලා තියෙනවා මධ්‍යම ආණ්ඩුවට වඩා ප්‍රාන්ත රාජ්‍යයන් වලට බලතල පැවරිය යුතු බව. එතකොට සාවද්‍ය ලක්ෂණය ගත්තාම ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් පැවතීම. දැන් ඉන්දියාව අපි ගත්තාම ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව බොහොම ශක්තිමත් කියලා අපි සලකනවා. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව බොහොම ශක්තිමත් කියලා සලකනවා. එමෙන්ම ප්‍රාන්ත ආණ්ඩුවලත් බලතල වැඩි. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා ඔවුන් සමහර අවස්ථාවල බලය බෙදද්දී උත්සාහ කරලා තියෙනවා ප්‍රාන්ත වලට වැඩි බලතල ලබා දෙන්න විදියට. නමුත් සමහර අවස්ථාවලදී මධ්‍යම ආණ්ඩුවට වැඩි බලතල. සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඉන්දියාවේ ෆෙඩරල් ක්‍රමය තුල මධ්‍යම ආණ්ඩුවට ශක්තිමත් බලතල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඊළඟට අපිට මේකේ වැරදි ප්‍රකාශන හොයන්න තියෙන්නේ අවශ්‍යතා අනුව තත්ත්වානුරූපීව මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත අභිබවා ක්‍රියා කිරීම. මම දැන් ඔබට ඉස්සෙල්ලා පැහැදිලි කරපු කාරණේ තමයි මෙතන තියෙන්නේ. අවශ්‍යතාවයක් වුණොත් මම ඉස්සෙල්ලා කිව්වා ඒක. තත්ත්වානුරූපී අවස්ථාවට අනුරූපීව මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුව අභිබවා ක්‍රියා කිරීම බොහොම පැහැදිලිව සිදු වෙනවා. හරි. ඊළඟට 15ට අපි ඊළඟ තුන කොටස 15 නීති සම්පාදන සම්බන්ධතා. නීති සම්පාදන සම්බන්ධතා ප්‍රාන්ත අතර නීතියක් නිර්මාණය වීමේදී ඔවුන් අතර කිසියම් වූ කනෙක්ෂන් එකක් නැත්නම් සම්බන්ධතාවයක් පවතිනවා. ඒක අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට මූල්‍ය සම්බන්ධතාව බොහොම පැහැදිලිව මූල්‍ය සම්බන්ධතාව පවතිනවා. ඊළඟ හදිසි අවස්ථා බලතල යටතේ මධ්‍යම රාජ්‍යයට ප්‍රාන්ත විශේෂලා නීති පැනවීමට නොහැකි වේ. ඒක අපිට ගන්න බෑ. මොකද හේතුව මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්ත රාජ්‍ය අරමගේ ඔවුන්ට බලය තියෙනවා හකුලවන්න. ඔවුන්ගේ බලය ලබා ගැනීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුවට තියෙනවා. එතකොට පිළිතුර නොහැකි වීම කියන එක අපිට ගන්න බෑ. ඒක හැකි කාරණයක්. ඒතර සාවද්‍ය ප්‍රකාශය තමයි 5. හදිසි අවස්ථා බලතල යටතේ මධ්‍යම රාජ්‍ය ප්‍රාන්ත විශේෂලා නීති පැනවීමට නොහැකි වේ කියන එක අපිට ගන්න බෑ. ඒක වැරදි. හරි. දැන් ඊළඟට 16 ගත්තාම සමාජවාදී නිරාගමිකවාදයේ ප්‍රධාන මූලධර්ම අතර අදාළ නොවන්නේ මෙන් කුමක්ද කියලා අහනවා. හරි. දැන් පළවෙනි එක විදිහට දීලා තියෙනවා. පළවෙනි එක විදිහට දීලා තියෙනවා අපිට රාජ්‍ය ආගමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. සමාජවාදී නිරාගමිකවාදයේදී රාජ්‍ය ආගමෙන් සම්පූර්ණ වෙනස් විය යුතුයි කියන මතයේ ඔවුන් ඉන්නවා. ඒක හරි. ඊළඟට 2 ආගමට පැවතිය හැකි රාජ්‍ය අවසරය ඇතිව පමණි. ඔව්. ඒකත් ඔවුන් පිළිගන්න කාරණයක්. රාජ්‍ය අවසරයේ මත තමයි ආගම කියන දේ ප්‍රබල ලබන්නේ කියන කාරණය. දේශපාලනයේ පුරවැසි සංවිධාන ආගමික අනන්‍යතාවය මත ගොඩනැගී. ඔව් ඒකත් අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. නිරාගමිකවාදයේදී එවැනි සාධක අපිට හමු වෙනවා. ආගමික ආයතන වලට පවතිනට හැකිවන්නේ ඒවා රාජ්‍යයට තර්ජනයක් නොවන තාක්. ඔව් ඒකත් බොහොම පැහැදිලි. නිරාගමිකවාදයේදී රාජ්‍ය කේන්ද්‍ර තර්ජනයක් වුණොත් ආගමික සංවිධාන නැත්නම් ආගමික ඒවට පැවතුමක් නැහැ කියන කාරණා. ඊළඟ ආගම ඉගැන්වීම හෝ ප්‍රචාරණය කිරීමට රාජ්‍ය සහභාගී විය යුතුයි. එහෙම එකක් නැහැ. ආගම නිරාගමිකවාදයේදී කොයි අවස්ථාවකවත් ආගම ප්‍රචාරය කරන්න ආගම ප්‍රොමෝට් කරන්න එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ රාජ්‍ය. ඒකට මේ ප්‍රකාශය සාවද්‍යයි. එතන අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ.
ඊළඟට අපි රටවල් වලින් පස්සේ නැත්නම් විවිධ න්‍යායන් වලින් පස්සේ අපි එනවා 17 වෙනි ප්‍රශ්නයට කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිවැරදි. දැන් අපිට නිවැරදි ප්‍රකාශය තෝරන්න. මේක සාවද්‍ය ප්‍රකාශයන් තේරුවා. දැන් අපිට මෙතනදී තියෙනවා නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා තෝරන්න. හරි. දැන් අපි දන්නවා කෝල්බ්‍රොක් කැමරන් 1833 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන කතා කරද්දී ආණ්ඩුකාරවරයා සතු අසීමිත බලතල අඩු කිරීම. දැන් 1833 අපි කියනවා මේ ප්‍රතිසංස්කරණය ඇති වෙන්නෙම 1924 මේ පැවති මේ ප්‍රතිසංස්කරණයේ පැවති ප්‍රධාන දුර්වලතාවයක් වන ආණ්ඩුකාරවරයා සතු විශාල බලතල ප්‍රමාණයක් තිබුණා. ඒ බලතල ක්‍රමිකව අඩු කිරීම තමයි අසීමිතව තිබුණු බලතල පිටුවහල් කිරීම වැනි බලතල තිබුණා. ඒතර ඒ වගේ බලතල අඩු කිරීම තමයි මෙතනදී අපේක්ෂා කරේ. එතකොට ඒක නිවැරදි පිළිතුරක් විදිහට අපිට බාර ගන්න වෙනවා. හරි. ඒතර අපි 18 වෙනි එකට කතා කරා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය අපි දන්නවා 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය දේශපාලන පක්ෂ ක්‍රමයක අවශ්‍යතාවයේ මත බිහි වූවකි. නෑ. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ දේශපාලන පක්ෂ ක්‍රමයක් ආධාර විධායක කාරක සභා ක්‍රමය. මත පදනම් වෙච්ච දෙයක් නේ. එතකොට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය කියන්නේ දේශපාලන පක්ෂ ක්‍රමයක අවශ්‍යතාවය මත ගොඩනැගුණු දෙයක් නෙමෙයි. ඊළඟ සමාජීය සජීවීකරණයේ මන්දගාමී නැහැ. එතකොට ඒක අපිට ගන්නත් බෑ. හරි. ප්‍රධාන විධායක කාරක සභා 7ක් ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන්ටත් විදේශිකයන් කාරක සභා 3කුත් ආදී වශයෙන් සමාජ සජීවීකරණය මන්දගාමී වුණා කියන தත්ත්වය තුළදී අපිට එතන කතා කරන්න බෑ. අදාළ ප්‍රකාශය ගත්තොත් අපි මේකෙදී සර්වජන ඡන්ද බලයේ මත පදනම් වූ නියෝජන ආණ්ඩුක්‍රමයකට පදනම් වැටි. ඔව් බොහොම පැහැදිලි. අපි දන්නවා 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමයට තමයි අපේ ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ. එතකොට ඒක අපිට නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න සිද්ධ වෙනවා. ඒතර 18 වෙනි එකට 3 කියලා උත්තරය අපිට ගන්න සිද්ධ වෙනවා. ඊට 19 සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ප්‍රකාශය වන්නේ. දැන් අපි 19 ගත්තොත් සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ප්‍රකාශය. ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ප්‍රදානය කිරීම නෑ ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් නැත්නම් අර්ධ නිදහසක් කියන සාධකීන් තමයි කතා කරන්නේ. දෙවෙනි එක අපි ගත්තා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම. ඔව්. දැන් මූලික අයිතිවාසිකම් සොල්බරි ආණ්ඩුක්‍රමයේදී ඇතුළත් කරේ නැහැ. ඒක අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න බෑ. නමුත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂණ විධිවිධාන 29 දෙක වගන්ති අපි ගත්තොත් කිසියම් ජාතියකට හෝ ආගමකට විශේෂ වරප්‍රසාද සහිත වන්නා වූ ඒ වගේ ආදි වශයෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂණ විධිවිධාන ඇතුළත් කරලා තිබ්බා. ඊළඟට ඒක මණ්ඩලික ව්‍යවස්ථාදායකයක් නිර්මාණය වීම නැහැ. සොල්බරි ආණ්ඩුක්‍රමයේ ද්විමණ්ඩලිකයි. ඒක අපිට ගන්න බෑ. රාජ්‍ය නායකත්වය අග්‍රාමාත්‍යවරයාට හිමි නැහැ. ඒක අපිට ගන්නත් බෑ. එතනත් වැරදි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය හඳුන්වා දීමේ. ඔව්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන්නේ මේ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ. ඒක 19 පිළිතුර 5 ලෙස අපිට ගන්න වෙනවා. අපි ඊළඟට යනවා 72. 1972 ආණ්ඩුක්‍රමයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? හරි. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වගකීම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් විය නැහැ. රාජ්‍ය සේවය සම්බන්ධ වගකීම හිමි වුණා මේ කියන අමාත්‍ය මණ්ඩලයට. එතකොට සුළු ජන රැකවරණය සඳහා වෙන වෙනම මණ්ඩලයක් එහෙම මණ්ඩල පිහිටවීමක් සිදු කරේ නැහැ. සුළු ජන රැකවරණය සඳහා ඊළඟ ව්‍යවස්ථාදායකයේ සතු නීති සම්පාදන බලය උත්තරීතරයි. ඔව්. දැන් අපි දන්නවා ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන බලතල ඔක්කොම එකතු කරලා හදපු දෙයක් තමයි මේ 72 ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ. එතකොට ව්‍යවස්ථාදායකයේ සතු නීති සම්පාදන බලය උත්තරීතර වුණා. හරිද? උත්තරීතර ආයතනයක් විදිහට අපි සලකන්නේ. ඒතර අපිට ඒක ගන්න පුළුවන්. ඒතර 20ට 3 වෙනි උත්තරේ විදිහට අපිට සැලකීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ 21 ට යනවා. දැන් මේකෙදී මේ ප්‍රකාශ ඛණ්ඩයක් තෝරන්න තමයි අපිට තියෙන්නේ 21 සිට 25 දක්වා ප්‍රශ්න වලට අදාළ ප්‍රකාශ ඛණ්ඩය තෝරන්න. හරි අපි බලමු.
නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ වන්නේ ඒ ක්‍රියාකාරී ඵලදායී විපක්ෂයක් නොතිබීම. එතකොට ක්‍රියාකාරී ඵලදායී විපක්ෂයක් නොතිබීම කියන කාරණයෙන්ම ඒක වැරදි. එතකොට මේ ප්‍රකාශය අදාළ වෙන්නේ නැහැ. එතකොට B, C, D සහ E කියන ප්‍රකාශ නිවැරදි. පිළිතුර 4 අපි බලමු. ප්‍රකාශ ටිකත් අපි බලමු. නිදහස් සාධාරණ තරංකාරී මැතිවරණ පැවැතීම. ඔව් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමවලින් ප්‍රධාන ලක්ෂණයක් තමයි කලින් කලට මැතිවරණ පැවැත්වීම, නිදහස් සහ ස්වාධීන මැතිවරණ පැවැත්වීම කියන කාරණා. ඊළඟ වගකීම් සහිත ආණ්ඩුකරණය. ආණ්ඩුකරණයේදී අනිවාර්යෙන්ම පාලකයා ජනතාවට ඍජු මහජන ඡන්දයෙන් පත්වනවා නම් පාලකයා ජනතාවට වගකිය යුතුයි. පාර්ලිමේන්තු ක්‍රමවේදයක් ඔස්සේ නම් ඔහු පාර්ලිමේන්තුවට වගකිය යුතුයි. ඊළඟට වගකීම් සහිත ආණ්ඩුකරණය. ඒක අපි කතා කරා. ඊළඟට සක්‍රීය සිවිල් සමාජයක් පැවතීම. සිවිල් සමාජයේ සිවිල් සොසයිටි කියන එක අනිවාර්යයෙන්ම පැවැත්වීමක් සිදු වෙනවා. දේශපාලන සංවර්ධන තුළන මූලධර්ම මත ක්‍රියාත්මක වන දේශපාලන ආයතන වල ක්‍රියාකාරීත්වයක් පවත්වනවා. කියන්නේ පිළිතුර 4 B, C, D සහ E කියන පිළිතුරු නිවැරදි. පිළිතුර 4. ඊළඟට සුළු ජන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ සොල්බරි ව්‍යවස්ථා සැලසූ නිර්දේශ වන්නේ. ඔව්. 29 වගන්තියේ ඇතැම් නිර්දේශ අපිට ඒක නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. ආණ්ඩුකාරවරයාගේ නාමකරණ පත් කළ නියෝජිත පිරිස. ඒකත් අපිට නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඔව්. කේවල മന്ത്രി මැතිවරණ කොට්ටාස ක්‍රමය ඒක ගන්න බෑ. එimhe මැතිවරණ කොට්ටාස ක්‍රමයක් පැවතියේ නැහැ. ඒතර අපිට ඒක ගන්න බෑ. බහුමන්ත්‍රී කොට්ටාස ක්‍රමය තමයි පැවතුනේ. ඒතර D අපිට ගන්න පුළුවන්. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒවා පිහිටෙව්වා. පිළිතුර 22ට 2. ඊළඟ 23 වෙනි ප්‍රශ්නය අපි කතා කරනවා. 23 වෙනි ප්‍රශ්නය පළාත් ආණ්ඩුකාරවරයා. පළාත් ආණ්ඩුකාරවරයා. ඔව්. මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වේ. ඔව්. මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා තමයි පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හඳුන්වන්නේ. ඊළඟට ප්‍රඥාප්ති ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය හිමි වුණා වූ ඊළඟට නාමික විධායකය ලෙස හඳුන්වනවා. ඔව් ඒකත් නිවැරදි. පළාත් මහාධිකරණ විනිසුරුවන් පත් කරා. ඒක අපිට ගන්න බෑ. පළාත් ඒ වගේ බලයක් ඔහුට හිමි වුණේ නැහැ. ඊළඟට පළාත් සභාවට වගකීමට බැඳී සිටී. ඔහු පළාත් සභාවට තමයි වග කියන්න අවශ්‍ය. එතකොට පිළිතුර 23ට 2. ඊළඟට 24. 24 අපි ගත්තාම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ව්‍යවස්ථා විවරණ බලය හිමි නොවිනි. ඔව් ව්‍යවස්ථා විවරණය කිරීමේ බලය 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි වුණේ නැහැ. මේ ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට හිමි වෙන්නේ නැහැ. ඊළඟට විනිසුරුවන් 5 දෙනෙක්ගෙන් සමන්විතය. ඔව් විනිසුරුවන් 5 දෙනෙක්ගෙන් සමන්විත වුණා. පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීම ලැබිනේ. ඔව් ඒක ගන්නත් පුළුවන් අපිට. ඊළඟ D තීන්දුව ගන්න ලැබුවේ බහුතර විනිසුරුවන්ගේ එකඟතාවයෙනි. ඔව් බහුතර එකඟ වුණොත් තමයි ඔකේ තීන්දුව ලබා දෙන්නේ. සෑම තීන්දුවක පැය 27ක් තුළදී ලබා දෙත ඒ වගේ එකක් අපිට ගන්න බෑ. ඒ නිසා A සහ B C D කියන එක උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔන්න එනවා 19 වෙනි සංශෝධනය. 25 19 වෙනි සංශෝධනයේ මගින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල හා කාර්ය ඇතුළත් ඛණ්ඩය. ඔන්න 19 වෙනි සංශෝධනයේ මගින් පාර්ලිමේන්තු නිල කාලය වසර 6ක් විය යුතුයි. එතනම වැරදි. පාර්ලිමේන්තු නිල කාලය වසර 5යි. එතනම වැරදි. B C D සහ E නිවැරදි. බලමු අපි නිවැරදි කරුණු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. ඒක අපි පිළිගන්න අවශ්‍යයි නේ. මැතිවරණ කොමිෂන් සභාවේ උපදේශ මත ඡන්දය විමසීම පැවැත්විය යුතුයි. ඔව්. ජාතික ප්‍රතිසංවිධානය සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කළ යුතුයි. ඔව්. ඊළඟ එක ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පහසු කරලීම. 25ට උත්තරේ පිළිතුර 5. ඊළඟට 26. ඔව්. දැන් මෙතනදී සත්‍ය සහ අසත්‍ය ප්‍රකාශ ඛණ්ඩ තෝරන්න කියලා තියෙනවා. ඔව් අපි බලමු. ඔව් 26 ගත්තාම අපි සිවිල් සමාජයේ යනු මිනිස් එකිනෙකා මුණ ගැසෙන
පොදු ප්‍රශ්න කතා කරන විසඳුම් සොයන සව්වකි. ඔව් ඒක නිවැරදි. පාසල් වෘත්තීය සමිති දෙවනි ප්‍රකාශයේ පාසල් වෘත්තීය සමිති ක්‍රීඩා සමිති සංවිධාන ජනමාධ්‍ය සංස්කෘතික සංවිධාන යන ආදී සමාජයේ කොටස් සිවිල් සමාජයේ කොටස්. දැන් ඒ ප්‍රකාශය නිවැරදි. ඒ ප්‍රකාශයේ මගින් B ප්‍රකාශයේ මගින් ඒ ප්‍රකාශය හොඳින් පැහැදිලි කරනවා. ඒතර පිළිතුර පහ විදියට ගන්න පුළුවන්. සත්‍යයි දෙක ප්‍රකාශය සත්‍ය වන අතර ඒ තුලින් පැහැදිලි කිරීමක් සිදු කරනවා. අපි බලමු 27 වෙනි එක. ප්‍රථම වතාවට සර්වජන ඡන්ද බලය හිමි වූයේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණය මගින්. ප්‍රථම වතාවට සර්වජන ඡන්ද බලය හිමි වූයේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණය. අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඩොනමෝර් ක්‍රමය ඉදින් දෙවෙනි ප්‍රකාශය ඩොනමෝර් ක්‍රමයේ විධායක කාර්ක සභා ක්‍රමයේ මගින් සුළු ජන කොටස් වල පාලන කාර්යන් වලට සහභාගී වෙන්නේ. ඒකත් නිවැරදි. ඒකට පිළිතුර දෙකම නිවැරදි. දෙකම සත්‍ය වෙන අංක 1 විදිහට අපිට ගන්න පුළුවන්. ගන්න 28. හරි. 28 ගත්තාම පළාත් සභා ක්‍රමය යටතේ සැබෑ විධායකයේ නායකයා වූයේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාය. ඔව් ඒක නිවැරදි. පළාත් අමාත්‍යවරයා පත් කරන ලේ ජනාධිපති විසිනි. වැරදි. ඒක අපිට ගන්න බෑ. ඒ ප්‍රකාශය වැරදි. ඔව්. ඊළඟට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ ද්විමණ්ඩලික සභාවක් වන අතර එහි නිල කාලය වසර 4කි. පැහැදිලිවම වැරදි ප්‍රකාශය 29 ගත්තාම අපි ඊළඟ ප්‍රකාශය අපි බලමු. පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සඳහා තිබිය යුතු ඝන පූර්ණය 20කි. ඔව් ඒක නිවැරදි. එතකොට ඒ පිළිතුර ඒ ප්‍රකාශය අසත්‍යයි B ප්‍රකාශය සත්‍යයි කියන්නේ අපිට ගන්න වෙන පිළිතුර 29ට පිළිතුර ඔව් පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය ගත්තාම 20ක් නෙමෙයි ඒක වැරදි. ඒතර ප්‍රකාශ දෙකම වැරදි ඇත්තටම. 29ට ඇවිල්ලා පිළිතුර වෙන්නේ එතකොට දෙකම අසත්‍යයි නම් පිළිතුර 3. නූතන ආණ්ඩු ක්‍රම යටතේ අධිකරණයේ ස්වාධීනත්වයේ බහුමානීය සංකල්පයකි. ඔව් ඒක සත්‍යයි ඇත්තටම. බහුමානීය සංකල්පයක් තමයි. ආණ්ඩු ව්‍යවස්ථාව අධිකරණය ස්වාධීනත්වයේ පාර්ශ්වික 3ක් සහභාගීත්වයෙන් ආරක්ෂා කළ යුතු මූලධර්මයකි. ඔව් ඒකත් නිවැරදි. එතකොට ඒක අර්ථය තුලින් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සත්‍ය වන අතර පළමු ප්‍රකාශන තවත් දුරටත් පැහැදිලි කිරීම සිදු කරනවා. එතකොට 30ට පිළිතුර පහ විදියට අපිට ගන්න සිද්ධ වෙනවා. හරි. දැන් අපි මේ වෙනකන් කතා කරේ මේ බහුවර්ණ ප්‍රශ්න. දැන් මම ඔබට කිව්වා බහුවර්ණ ප්‍රශ්න 30කුත් කෙටි ප්‍රශ්න 20කුත් ආන්සර්ස් දෙක බැගින් අහන කෙටි ප්‍රශ්න 20කුත් මේකේ අන්තර්ගත වෙනවා කියලා. අපි A කොටස වෙත අවධානය යොමු කරා. දැන් B කොටස වෙත අවධානය යොමු කරන්න උත්සාහ කරනවා. හරි. දැන් මේක බොහොම ඉතාම පහසු කෙටි ප්‍රශ්න තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා බිය යුතු නැහැ. දේශපාලන විද්‍යාව පළවෙනි කොටස ඉතාම පහසුයි. ඉතා හොඳින් තමන්ගේ අධ්‍යයන කටයුතු කරලා තියෙනවා නම් ඉතා හොඳින් මම කියන්නේ 50න් 50ම වගේ ලකුණකට අපිට යන්නේ හැකියාව බොහොම පැහැදිලිව තියෙනවා. හරි. අපි B කොටසට යමු. 31 ප්‍රශ්නය දේශපාලන විද්‍යාව අධ්‍යයනයේදී අවධානය කළ යුතු මූලික ශේෂ්ත්‍ර දෙකකි. ඒවා නම් කරන්න. දැන් අපි දේශපාලන විද්‍යාව කියන දේ අධ්‍යයනය කරනකොට ඒකේ මූලිකවම අධ්‍යයනය කරන්න ඕනේ එකක් තමයි දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක. අනිත් එක තමයි ළමයි දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව. ඒ දෙක පිළිබඳව තමයි අපි පැහැදිලි ලෙසම වැඩි අවධානයක් යොමු කළ විය යුත්තේ. ඊළඟට 32 රාජ්‍ය මනුස්ස සංවිධානය අතර ඉහළම සංවිධානය වන බව අදහස් ඉදිරිපත් කර ප්‍රධාන චින්තකයන්. දැන් අපි දන්නවා දේශපාලන විද්‍යාව ලෝ අග්‍රගණ්‍යතම සමාජ විද්‍යාවේ කියන කාරණේ එක කෙනෙක් තමයි ඇරිස්ටෝටල් කියලා තියෙනවා. අනිත් එක්කෙනෙක් තමයි මේ මනුස්ස සංවිධාන අතර ඉහළම සංවිධානයේ විදිහට මැක්ස් වේවර් හඳුන්වනවා මේ දේශපාලනය කියන සාධකයේ තුල රාජ්‍ය කියන දෙක. රාජ්‍ය කියන සංකල්පය හඳුන්වා දෙනවා. රාජ්‍ය කියන උතුම්ම දෙයක් කියලා ඇරිස්ටෝටල් කියලා තියෙනවා. ඒ වගේම තමයි මැක්ස් වේවර් මේ සඳහා අදහස් දක්වලා තියෙනවා. ජාතිකවාදයේ ප්‍රධාන ප්‍රවේශ තුනක් ඔස්සේ හඳුනාගත හැකියි. එකක් තමයි
අපි කියනවා ජාතිකවාදය කියන සංකල්පය අපිට හඳුනා ගන්න පුළුවන් එකක් තමයි නූතනවාදී ප්‍රවේශය. අනිත් එක තමයි මේ චිරන්තනවාදී ප්‍රවේශය. ඊළඟ කාරණේ විදිහට අපි සලකනවා මෙවලම්වාදී ප්‍රවේශය. ජාතිකවාදය ගත්තාම චිරන්තනවාදී, නූතනවාදී සහ මෙවලම්වාදී ආකාරයෙන් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට එනවා 34 වෙනි ප්‍රශ්නය. අපි බලමු. පහත ලක්ෂණ අඩංගු රාජ්‍ය මාදිලි දෙක. රාජ්‍යයේ පරමෝත්තම සංවිධානයකි. රාජ්‍ය පරමෝත්තම සංවිධානය කියලා කියන්නේ ෆැසිස්ට්වාදී ආණ්ඩු ක්‍රමයන් තුලදී. ඊළඟ රාජ්‍ය සුබසාධක සංවිධානය කියලා කියන්නේ ලිබරල් රාජ්‍යයන් තුල. ඊළඟට 35 වෙනි එක ජනගහන න්‍යාය හා ස්වභාවික තේරීම පිළිබඳ න්‍යාය ඉදිරිපත් කර චින්තකින් දෙදෙනෙකු නම් කරන්න කියලා තියෙනවා. ජනගහන න්‍යාය ඉදිරිපත් කරන්නේ තෝමස් මෙල්ක්සන්. අපි කියනවා තෝමස් මෙල්කස්. තෝමස් මෙල්කස් තමයි ජනගහන න්‍යාය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි ස්වභාවික තේරීම පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරන්නේ චාල්ස් ඩාවින් තමයි මේ න්‍යායන් දෙක ඉදිරිපත් කරන්නේ. ඔව් මාක්ස්වාදීන් රාජ්‍ය දෙආකාරයකින් 36 වෙනි ප්‍රශ්නය තුල මාක්ස්වාදීන් රාජ්‍ය දෙආකාරයකින් සලකා බැලුවා. එකක් තමයි ආර්ථික සංවිධානයක් විදිහට, ඊළඟ එක තමයි දේශපාලන සංවිධානයක් විදිහට. මාක්ස්වාදීන් ආර්ථික සංවිධානයක් විදිහට, දේශපාලන සංවිධානයක් විදිහට මේ කියන රාජ්‍ය සලකා බැලීම සිදු කරා. හරි. 37 වෙනි ප්‍රශ්නය. හරි. නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමයේ පවතින ලක්ෂණ දෙකක්. නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමයන් තුලදී දකින්න පුළුවන් ලක්ෂණ තමයි පළවෙනි එක තමයි මේ පෞද්ගලිකවාදය. ඒ වගේම තමයි අපිට සලකන්න පුළුවන් මේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම. වෙළඳ කටයුතු වලට තිබුණු බාධක ඉවත් වී තිබීම වගේ සාධක අපිට රාජ්‍ය නිර්බාධ ක්‍රමයේ පවතින ලක්ෂණයන් විදිහට අපිට සැලකීමේ හැකියාව තියෙනවා. ඊළඟ 38 වෙනි ප්‍රශ්නය බොහොම සරල ප්‍රශ්න මේ වගේ තියෙන්නේ. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක බහුතරය සොයා බලන අවස්ථා ගණනාවකි. එනයින් දෙකක් නම් කරන්න කියලා තියෙනවා. එකක් තමයි ආණ්ඩුවක් පිහිටනකොට අපි කියන්නේ 3/2 සම්මත විය යුතුයි කියලා. අන්න ඒ කාරණේ බහුතරය කියපුවා මෙතන. ඒ වගේම තමයි අයවැය සම්මත කිරීමකදී විශ්වාස භංගයක් තීරණය කරන අවස්ථාවන් වේදී වාගේ කාරණාවලදී අපිට වැදගත් වෙනවා මේ බහුතරය කියන එක සොයාගන්න එක. ඊළඟට ආර්ථික දේශපාලන අර්ථශාස්ත්‍ර ප්‍රවේශය හඳුන්වා දුන් චින්තකයන් දෙදෙනෙකු නම් කරන අර්ථශාස්ත්‍ර ප්‍රවේශය ඇඩම් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝ, ජෝන් ස්ටවුඩ් මිල් වගේ චින්තකයන් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ separation of power බලතල බෙදීමේ න්‍යාය අපේක්ෂා කරන කරුණු දෙකක්. එකක් තමයි අර පීඩිත පාලකයන් නැතිවීම අවම කිරීම, ඊට පස්සේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම, ඒ වගේ කාරණා අපිට මෙතනදී ලබා ගන්න පුළුවන්. ඊළඟ ගැටුම් සම්බන්ධයෙන් ප්‍රවේශ ගණනාවකි එයින් දෙකක්. ගැටුම් ගත්තාම මානව අවශ්‍යතා මත ප්‍රවේශයන් තියෙනවා. ඒ වගේම තමයි අපි කියනවා තව ප්‍රජා සම්බන්ධ ප්‍රවණතා ප්‍රවේශයන්, මානව අවශ්‍යතා ප්‍රවේශය සහ ප්‍රජා සම්බන්ධතා ප්‍රවේශය විදිහට අපිට කොටස් දෙකකට බෙදීමේ හැකියාව තියෙනවා. ඊළඟ ඇමරිකානු ව්‍යවස්ථාපනයේ දී මණ්ඩලිකයි එහි ආයතන දෙක ගත්තාම එකක් තමයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, අනික තමයි සෙනට් සභාව. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය 438කුත් සෙනට් සභාව 100කුත් පවතිනවා. ඊළඟට ඒක අපි පත්වීම ගැන කතා කරොත් එහෙම 438 දෙනා ඡන්ද ක්‍රමයක් ආධාරයෙන් පත් වෙනවා. ඒ වගේම තමයි 100 දෙනා ප්‍රාන්තයකින් දෙන්නා බැගින් ප්‍රාන්ත 50න් 100 දෙනෙක් නියෝජිත මේ සෙනට් සභාවට පත්වීම සිදු වෙනවා. ඊළඟට අපි ගන්නවා 43 ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හදිසි අවස්ථා වර්ග 3ක් සඳහන් කර තිබේ. ඉන් දෙකක් අපි ගත්තොත් එහෙම ජාතික හදිසි අවශ්‍යතාවයක්, ඒ වගේම තමයි ප්‍රාන්ත හදිසි අවශ්‍යතාවයක් වගේ දේවල් අපිට එතනදී ලියන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ දේශපාලන විධායක 44 වෙනි ප්‍රශ්නය
බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ දේශපාලන විධායකයේ එරට ඉහළම අධිකරණ ආයතනය කුමක්ද කියලා අහනවා. ඔව් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ දේශපාලන විධායකී අපි ගත්තාම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සුප්‍රීම් කෝට් එක නැත්නම් අපි කියනවා ශේෂ්ත්‍රාධිකරණය තමයි ඉහළම අධිකරණයේ විදිහට සැලකන්නේ. 45 පහත කරුණු සම්බන්ධයෙන් කෝල්බ්‍රුක් කමිසම ගෙනා යෝජනා නම් කරන්නේ. ප්‍රාන්තවාදී දේශපාලන ගමන් මගේ ආරම්භයට කෝල්බ්‍රුක් කමිසම ගෙනාව යෝජනාව තමයි ව්‍යවස්ථාදායක සහ විධායක සභා පිටවීම කියන කාරණේ. ඊළඟට දෙවැනි එක තියෙනවා ධනවාදී ආර්ථික ක්‍රම ස්ථාපිත කිරීම කියන කාරණේදී රාජ්‍ය වෙළඳේකාධිකාරී අහෝසි කොට තරංකාරී වෙළඳපොළ ක්‍රමයක් ඇති කිරීම කියන කාරණේ. ඊට 46 අපි ගත්තාම සල්වරි ව්‍යවස්ථාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීමේ හේතු දෙකකි. ඒ හේතු ගත්තාම අපි එකක් තමයි දේශපාලන අතපෙවීම් වලින් රාජ්‍ය සේවය ආරක්ෂා කරගන්න එක. දෙවැනි කාරණේ සුළුතර කණ්ඩායම් අතර විශ්වාසය ගොඩනැගීම කියන කාරණේ අපිට ගන්න පුළුවන්. ඊළඟ 47 වෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම අධිකරණ සේවය පාලනය කිරීම සඳහා 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිට වූ මණ්ඩල දෙකක්. එකක් තමයි අධිකරණ සේවා උපදේශන මණ්ඩලය, අධිකරණ සේවා විනය මණ්ඩලය වගේ පිළිතුරු අපිට එතනට ලියන්න පුළුවන්. හරි. ඊළඟ 48 වෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් රාජ්‍ය සේවා කොමිෂන් ප්‍රථම වතාවට හඳුන්වා දෙන ලද්දේ කුමන ආණ්ඩු ක්‍රමයේද කියලා අහනවා. දැන් අපි දන්නවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉස්සල්ලාම ආරම්භ කරේ 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තමයි මේ කියන රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සිදු වුණේ. දැන් ඒක අහෝසි කරනවා ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කරනවා 1900 අපි කියනවා 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රථම ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තමයි මේක අහෝසි කිරීම සිදුවන්නේ. ඊළඟට අපි කතා කරනවා 49 වෙනි ප්‍රශ්නය. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීම සඳහා පිහිටවා ඇති 1978 ව්‍යවස්ථාව මගින් පිහිටවා ඇති විධිවිධාන දෙකක්. 49ට පිළිතුර විදිහට අපිට පාර්ලිමේන්තුව ඒ වගේම තමයි ජනමත විචාරණය වගේ දේවල් අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ 50 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ 50 වෙනි ප්‍රශ්නේ අපි ගන්නවා. ශ්‍රී ලංකාවේ පළාත් සභා ස්ථාපනය කළේ කිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද? එම පළාත් සභාවල ප්‍රධාන විධායක තනතුරු දෙකක්. අපි ගත්තොත් ඉස්ලාම් ශ්‍රී ලංකාවේ පළාත් සභාව ස්ථාපිත කළේ ඇත්තටම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ඇති කරේ මේ පළාත් සභා කියන කාරණේ. විධායක තනතුර අපි ගත්තාම ආණ්ඩුකාරවරයා විදිහට තමයි සැලකන්නේ. එතකොට ආණ්ඩුකාරවරයාගේ කාර්ය උනේ මේ ව්‍යවස්ථාදායකය සහ මේ අපි කියනවා මේ ජනාධිපතිවරයා සහ මේ පළාත් පාලනය සමග තියෙන සම්බන්ධතාවය ඇති කිරීම තමයි ආණ්ඩුකාරවරයාගේ කාර්යය උනේ. එතකොට මේ ප්‍රශ්න වල ලකුණු දෙක බැගින් ඔබට ලකුණු හමු වෙනවා. ඒ වගේම සම්පූර්ණ පේපර් එකටම ලකුණු 50ක් ඔබට ලැබෙනවා. එහෙනම් බෙහෙවින්ම ස්තුතියි මෙම සිද්ධිරි අපේ වැඩසටහන සමග රැඳී සිටීම පිළිබඳව මම කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පිළියෝ සමාජ වෙනුවෙන් හර්ෂණේස් නිරෝෂන් වෙන හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.